නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් අද දවසෙත් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. කවරතරමේ අභියෝගයක් අභිමුවවත් අත වශයෙන් මරණය අභිමුවවත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන සුන්දර භූමිය තුල හැසිරෙන්න තියෙනවා නම් ඒ තමයි අපිට ලැබෙන උත්තම වාසනාව. ඉතින් අද දවසෙත් ධර්මානුකූල විනිශ්චය පිළිබඳව දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර අපි ඔබට සමීප කරන්න සූදානම් වන්නේ. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් සිහිපත් කරගන්නම් අද දායකත්වයේ පිළිබඳව 1996 වර්ෂයේ හදිසි අනතුරකින් මිය පරලෝ යන්නට යෙදුන මෑණියන්ට සියලු පුණ්‍යානුමෝදනා කිරීම පිණිස දායකත්වයේ දරන්නේ වඩුවාව කුබුග්ගැටේ සංඝමිත්තාරාමයේ වැඩවසන පින්වත් සුලක්කනා මෑණියන් වහන්සේ විසින්. ඉතින් මේ පින්වන්ත මෑණියන් වහන්සේ සිහිපත් කරගෙන පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව අපි සූදානම් අද දවසේත් සදාම් පිළිසඳර ඔබට සමීප කරන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසේත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අපි දැන් දේශනා මම හිතන්නේ ගොඩක් බොජ්ජංග සංයුත්තේ ආශ්‍රිතව කතා කළා. එහෙමයි ස්වාමී. අද දවසෙත් මම කල්පනා කළා තව තව බොජ්ජංග ධර්මයන්ගේ තියෙන වටිනාකම, ඊළඟට බොජ්ජංග ධර්ම තීරුම් ගන්න වඩන විදිය තව තව ඉස්මතු කරන්න කරුණු ටිකක් විස්තර කරන්න ඕන කියලා කල්පනා කළා. ඒතකොට අද මම කල්පනා කළා මේ නාලන්දා කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. මේ නාලන්දා සූත්‍රයේ සම්බුදු බවට පත්වීමට පවා ඒ අසරිමත් බොජ්ජංග ධර්මයන්ගේ තිබිච්ච ලස්සන වටිනාකම, අනුග්‍රහය ලස්සනට විස්තර කරලා තියෙන තැනක් තියෙනවා. ඒ දවස්වල අපේ බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ පාවාරිකා කියන අඹවනේ වැඩ වාසය කළේ. ඒ දවස්වල මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මෙබඳු පැහැදීමකින් මං ඉන්නවා කියලා කිව්වා. මේ වගේ ප්‍රසාදයකින්. මොකද්ද? යම් මේ සම්බුද්ධත්වයක් ඇද්ද භාග්‍යතුන් වහන්සේ තුල ඇති වූ ඒ උතුම් සම්බුදු නුවණට වඩා වැඩි නුවණක් ඇති අන්‍ය වූ කිසි ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා අතීතයේ නොසිටියේය අනාගතයේ නොවන්නේය මෙකලද නැත්තේය කියලා. එහෙමයි ස්වාමීනි. තේන කාරණේ. ඒතර සාරිපුත්තයන් වහන්සේ මොන වගේ පැහැදීමක්ද තියෙන්නේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේ තියෙන පැහැදීම තමයි මේ සම්මා සම්බුද්ධත්වයක් ඇද්ද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට යම් සම්බුදු නුවණක් ඇද්ද? ඒ නුවණට වැඩි වූ නුවණක් තියෙන, අවබෝධයක් තියෙන ශ්‍රමණේ. එහෙම නැත්නම් බ්‍රාහ්මණේ. එහෙම නැත්නම් අන්‍ය වූ ශ්‍රමණේ අතීතේ හිටියේ නැත, වර්තමානෙත් නැත, අනාගතේත් නැත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්නට. ස්වාමීනි නිශ්චයට පැමිණෙමින් නිශ්චයට පැමිණීමෙන් කියන්නේ. උදාර පැහැදීමක්. උදාර පැහැදීමක්. එහෙමයි. හරි පුදුමයි. එහෙයි. ඊට පස්සේ කියනවා සාරිපුත්තේනි ඔබ විසින් මේ උදාර වූ මේ ප්‍රකාශයක් නේ කළේ. එහෙමයි ස්වාමී. භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඔබ උදාර ප්‍රකාශයක් නෙමෙයි කළේ. නිර්භීත වචනයක් නෙමෙයි කිව්වේ. මේ වචනයක් පිට කරනකොට
දෙවියන් සහිත, මරුන් සහිත, බමුණු සහිත, ශ්‍රමණයෝ සහිත, බ්‍රාහ්මණයෝ සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකයට නේද මේ වචන ඉස්මතු කරන්නේ එතකොට. ඒතර මේ වචනෙට අනිත් පැත්තට එන්න පුළුවන් නේ, තව ගැරහිලි එන්න පුළුවන්. ඒකනේ සාමාන්‍ය ස්වභාවය. එතකොට මේ සියලු පසුබිම තියෙද්දි තමයි සාරිපුත්ත මහ රහතන් දේශනා කළේ මොකද්ද මේ? තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේට යම් නුවණක් ඇද්ද? තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේට යම් අවබෝධයක් ඇද්ද? තථාගත සම්බුදුරජාණන් වහන්සේ මේ සොයාගත්තු දෙයක් ඇද්ද? අත්දකින්න දෙයක් ඇද්ද? අන්නේ සොයාගත්තු දේ අත්දකින්න දේ අන්නේ සම්බුදු නුවණට වඩා වැඩි නුවණක් තියෙන කෙනෙක්. වැඩි නුවණක් තියෙන කෙනෙක්. අතීතේත් නැත, වර්තමානයේත් නැත, අනාගතේත් නැත. වැඩි නුවණක්. බුදු කෙනෙක් වුණත් තියෙන එකමද? ඒහා සමාන. ඒහා සමාන අවබෝධයක් විතරයි බුදු කෙනෙකුට තියෙන්නේ. හරි ආශ්චර්යයක් නේ. ඊට පස්සේ කියනවා ඒ වගේම සිංහනාදයක් නේද මේ කළේ ඔබ. එනම් ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මෙබඳු පැහැදීමකින් සිටිනවා. එනම් යම් මේ සම්බුද්ධත්වයක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ තුල ඇති යම් සම්බුදු නුවණට වඩා වැඩි නුවණක් තියෙන යම් ශ්‍රමණේ බ්‍රාහ්මණේ අතීතේ නොසිටියේ වර්තමානයේද නැත්තේ අනාගතයේද නොසිටින්නේ කියලා. එහෙමයි. ඉතින් බුදු කෙනෙක් ගැන පවා නිශ්චයකට එනවා. වෙන සම්බුදුවරයෙක් ගැන පවා. ස්වාමීනි අපගේ සාරිපුත්තයන් වහන්සේගේ හද මණ්ඩල තුල භාග්‍යවතුන් වහන්සේගේ ගුණකාය මොන අන්දමේ එහෙමයි ස්වාමී. හරි ආස්ති දැන් මේ වගේ උදාාර ප්‍රකාශයක් මේ ඊතුරු මේ බුද්ධ ශාසනයෙම කරපු එකම උත්තරය. එහෙමයි ස්වාමීනි. සාරිපුත්ත මහ රහතන්. හරි බුදුමයි. එහෙයි. අතීතයටත් ගලපලා කිව්වා, වර්තමානයටත් ගලපලා කිව්වා, අනාගතයටත් ගලපලා කිව්වා. කුමක්ද? අතීතේත් නැත, වර්තමානයේත් නැත, අනාගතෙත් පහළ වෙන්නේ නැත. කවුරු මොන වගේ දෙයක්ද? මේ සම්බුදුරජාණන් වහන්සේට යම් නුවණක් ඇද්ද, අවබෝධයක් ඇද්ද? ඒ අවබෝධයට වැඩි වූ අවබෝධයක් තියෙනවා. එහෙනම් අතීතයේ හිට බුදුවරයෙකුටවත් ඒකට දැන් වර්තමානයේ වැඩ සිටින සම්බුදුරජාණන් වහන්සේට වැඩි නුවණක් තියෙනවා කියලා කෙනෙක් නැහැ. ස්වාමීනි මේ මුදුන්න ස්ථානය මේ තුන් සම්බුද්ධත්වයේ. එහෙමයි ස්වාමීනි. පුදුමයි. එහෙයි. අතීතයේ බුදුවරයෙක් හිටියා නම් දැන් මේ යුගයේ හිටපු ගෞතම අරහත් සම්බුදුරජාණන් වහන්සේට යම් අවබෝධයක් තිබුණද ඒ අවබෝධයට සමාන අවබෝධයක් තිබෙන වැඩි අවබෝධයක් නෑ. එහෙමයි ස්වාමීනි. අසිරිමත් නේ. එහෙයි. අනාගතයේ යම් අරහත් සම්බුදු කෙනෙක් පහළ වෙනවාද ඒ සම්බුදුරජාණන් වහන්සේටත් තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේට යම් අවබෝධයක් තියෙනවද ඒ අවබෝධයට වැඩි අවබෝධයක් නෑ සමාන අවබෝධයක් තියෙනවා. ස්වාමීනි මේ උදාාර සාත්‍ෘත්වයේ කෙරෙහි පැහැදිලා සාත්‍රුන් වහන්සේගේ සිරිපා පියුම පාමුල ජීවිතේ පූජා කරගෙන කොච්චර අසිරිමත් දෙයක්ද නේද? ඒකනේ බුදුරජාණන් දේශනා කළේ මේ සම්බුද්ධ ශාසනය මගේ සිම්පතිය සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එහෙයි. පුදුම ආශ්චර්යයි. එහෙයි. ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්තයි කියලා සිංහනාද කරලා කියන්න ශාස්ත්‍රූත්වයට කොතරම් අවබෝධයක් තිබ්බද ශ්‍රාවකයෝ පිළිබඳ. එහෙමයි ස්වාමීනි. අසිරිමත් බව. එහෙයි. මේ සම්බුද්ධ ශාසනය අසිරිමත් බව. අහෝ වසර ඉවන් බුද්ධ ශාසනයක අපිට දීපු දාගෙන පිළිවෙත් පුරන්න ලැබුණොත් කොච්චර අසිරිමත්ද නේද? එවන් සම්බුද්ධත්වයකට දීපු දාගෙන අපිට උදේ හවස වැඳ ඉන්නේ නැත්තම් කොතරම් අසිරිමත්ද? එවන් උත්තම වූ ජීවිතයක් පුදන්න අපිට වින අවස්ථාවක් නැහැ. එවන් උත්තම ජීවිතයක් පුදන්න වෙන අවස්ථාවක් නැහැ අපිට. මේ දුර්ලභ අවස්ථාවේ මේ අන්තිම මම හිතන chance එක අපිට මේ ලැබිලා තියෙනවා. අන්තිම chance එක ලැබිලා තියෙනවා. මේ සම්බුදුරජාණන් වහන්සේගෙන අසමින් ශ්‍රවණය කරමින් කියවමින් හිත පහදවන්න ඒ හිත පහදවමින් නැවත ඒ අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරගන්න පවා කොච්චර දුර්ලභ දෙයක්ද මේ ලැබිලා තියෙන අවස්ථාව. යම් කිසි කෙනෙක් මේ ශ්‍රීපාද කරුණා කරනවා නම් අනේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නයි මම මේ යන්නේ. මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නයි මම මේ යන්නේ කියලා පියවර තියෙනවා නම් අර මහා ගිරිශිඛරේ දුකසේ ඒ තියෙන සෑම පියවරක්ම නිවනටම ගෙනියනවා. නිවනටම ගෙනියනවා.
ඇයි සෑම දුකසේ තියෙන සෑම කායිකව විඳින සෑම පියවරක්ම දුකසේ තියෙන පියවරක්ම තියන්නේ කවුරු වෙනුවෙන්ද? එක එක උත්තමයෙක් වෙනුවෙන් මේ ලෝකේ. කවුද? මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන්. ඇයි මේ ලෝකෙට නිවන් මඟ විවර කළ දෙනු මහෝත්තමයෝ. එහෙමයි. ස්වාමීනි දැන් ඔබ වහන්සේ මේ සඳහන් කරන පරිදි ශ්‍රාවකයා ආකල්ප දරාගත්තොත් ඉන්නේ එහෙම මොනතරම් රැකවරණයක් ඔහුගේ ජීවිතේ මොනතරම් රැකවරණයක් තියෙනවද මහත්තයා? එහෙමයි ස්වාමී. ඒ නිසා අපි බුදු කෙනෙක් දැන් සෑයක් වඳින්න යද්දී බෝරජාණන් වහන්සේලා වඳින්න යද්දී අපි සිහි කරගත යුත්තේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නවා කියන පියවරයි. ධර්ම ශ්‍රවණය කරන්න හදද්දී අපි හිතන්න ඕන ඒ තථාගත ගෞතම සම්බුදුරජාණන් වහන්සේ මේ දිව් මිනිස් ලෝකයාට සසර දුකින් ඈතර කරන ස්වාක්කාත ධර්මයේ මම මේ ශ්‍රවණය කරන්න හදන්නේ කියලා. ඒ වෙනුවෙන් මම මේ පැය කාලයක් වෙන් කරලා මම මේ දීපු දාගෙන ඉන්නේ කියලා අදහසක් තිබ්බොත් එහෙමනේ. කොච්චර වේදනා ආවත් කායික අපහසුතා ආවත් එතකොට ඔහු මේ කායික අපහසුතා වේදනා නිදිමත අලසකම ඔක්කොම කැප කරන්නේ කවුරු වෙනුවෙන්ද? භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්. ඒතර මේ සෑම දෙයක්ම අතහරින්නේ කවුරු වෙනුවෙන්ද? බුදු කෙනෙක් වෙනුවෙන්. ඒ සෑම කැපකිරීමක්ම කරන්නේ කුමක් වෙනුවෙන්ද? දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන ධර්මයක් වෙනුවෙන්. ඒ ගුණයක් වෙනුවෙන්. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස මේ දෙව් මිනිස් ලෝකයාට මේ දීලා තියෙන්නේ මොකක්ද එතකොට? කොතරම් අසිරිමත් දෙයක්ද නේ? එතකොට මේ දෙව් මිනිස් ලෝකයාම මේ කාලය තුල මේ පැයක වගේ මේ පුංචි කාලය තුල එයයි කායික වේදනා අතහරිනවා නම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. මානසික පීඩා අතහරිනවා නම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. සසර දුකින් ඈතර කරන පණිවිඩයක් වෙනුවෙන්. හිත කෙලෙස් දුරු කරන පණිවිඩයක් වෙනුවෙන් ප්‍රඥා ආලෝක උපදවන පණිවිඩයක් වෙනුවෙන් ඒක නදී පුදනවනම් අතහරිනවනම් වෙන් කරනවනම් දැන් මේ වගේ පුංචි කාල හෝරාවක් තුලත් මේ වගේ මේ කාලයකට හිත යොමන්නේ මේ ලෝකෙන් කී කෝටියකින් කී දෙනෙක් එක්කෙනෙක්ද? පොඩි පිරිසක් නේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ අයගේ කැපකිරීම නිවන් මඟ විවර කළ දෙයි. නිවන් මඟ විවර කළ දෙයි. ඒ නිසා ධර්ම දානමේ දෙන පිරිසට ඒ උදාහරණ වෙන රැස් වෙනවා. එතකොට ධර්ම දාන දෙන පිරිසට. ඒකට සසර පුරාවට තමන්ටත් ඒ වගේ උදාාර අරමුණු මුණ ගස්සන්න. උදාාර කල්යාණ මිත්‍ර සම්පත්තියක් මුණ ගස්සන්න. උදාාර ශාස්ත්‍රූත්වයකට සිත පහදවන්න. ප්‍රඥා විවර කරවන විනේද යන ලස්සන උදාාර කල්පනාවක් උපදවන්න නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි සසරේ කල්ප ගාන පුරාවට උපුපන් සෑම සසරකම කාමයේ වෙනුවෙන් වැරදි දේවල් වෙනුවෙන් වීරිය කරපු අලසකම් දුරු කරපු අපි දැන් මේ උදාාර ශාස්ත්‍රූත්වයක් වෙනුවෙන් අලසකම් අතහරිනවා. වීරියක් කරනවා. එහෙම නේද? එහෙමයි. ඒතකොට දැන් මේ කාලේ පුරාවට අපි අතහරින්නේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන්. දෙවිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන ධර්මයක් වෙනුවෙන්මයි. ඒ ශ්‍රාවක සංගරුවනක් තිරුවන් වෙනුවෙන් මේ කාලේ අතහරින්නේ ලේසි නෑ. කාම වෙනුවෙන් දීපුද පුදා හිටපු අපිට එතකොට ඒ වගේ උදාාර අවස්ථා මේ තිරුවන් වෙනුවෙන් අපිට කාලයක් වෙන් කරන්න පුළුවන් නම් ශ්‍රමය කැප කරන්න පුළුවන් නම් කායික අබල දුබලකම් අතහරින්න පුළුවන් නම් නේද? ඒ සෑම කැපකිරීමක්ම කරන්න පුළුවන් නම් ඒක තමන්ගේ නිවනටම ගෙනියන කැපකිරීමක්. හරි අසිරිමත් දෙයක්. ඊට පස්සේ කියනවා භාගතුන දේශනා කළ පින්වත් සාරිපුත්ත මේක උදාාර ප්‍රකාශයක් කිව්වා. කුමද්ද හෝ සාරිපුත්ත මේ අතීතයේ යම් මේ අරහත් සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියද ඔබ විසින් මේ සියලු අතුරුත බුදුවරුන්ගේ සිත තම සිතින් දැක්කද කියලා ඇහුවා. ඔය වගේ උදාාර ප්‍රකාශයක් කරන්න. කියන්නේ මේ ප්‍රකාශයේ උදාාර බව දකින්නේ හරියටම තථාගතයන් වහන්සේලා. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාවෙන් පිරුණු තෘෂ්ණාවෙන් බිඳුණු මේ සාමාන්‍ය චිත්ත සංතානයකට මේ ප්‍රකාශයේ උදාාර බව වැටහෙන්නේ නැහැ. ඔබ විසින් ඊට පස්සේ අහනවා ඒ භාග්‍යතුන් වහන්සේලා මෙමදු සිල් ඇති දෙයක් ඔබ දැක්කද කියලා අහනවා. ඒ භාග්‍යතුන් වහන්සේලා මෙමදු ධර්මයන්ගෙන් වැඩ සිටියා කියලා ඔබ දැක්කද කියලා අහනවා. ඒ භාග්‍යතුන් වහන්සේලා මෙමදු ප්‍රඥාවෙන් වැඩ සිටියා කියලා ඔබ දැක්කද කියලා අහනවා. ඒ භාග්‍යතුන් වහන්සේලා මෙමදු විහරණ ඇතුව වැඩ සිටියා කියලා ඔබ දැක්කද කියලා අහනවා.
ඒ භාග්‍යතුන් වහන්සේලා මෙබඳු විමුක්තියක් ඇතුව වැඩ සිටියා කියලා ඔබ දැක්කද කියලා. අනේ ස්වාමීනි මම දැක්කේ නෑ කිව්වා. එහෙමයි. මම දැක්කේ නෑ කිව්වා. එහෙයි ස්වාමී. එහෙනම් මේ නිගමනයට එන්නේ කොතනින්ද බලන්නකො දැන් ඔන්න ඉස්සරහට. හරි අසිරිමත් දෙයක් ඒක. අනේ ස්වාමීනි මං එහෙම දැක්කේ නෑ කිව්වා. එහෙනම් සාරිපුත්තේනි අනාගතයේ යම් මේ අරහත් සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙද්ද අනාගතේ පහළ වෙද්ද ඔබ විසින් මේ සියලු අනාගත බුදුවරුන්ගේ සිත තම සිතින් පිරිසිදු දන්න දකිනවද කියලා ඇහුවා. අනාගතේ පහළ වෙන බුදුවරුන්ගේ හිත දකින්නද කියලා ඇහුවා. ඒ භාග්‍යතුන් වහන්සේලා මෙබඳු සිල් ඇතුව වැඩ සිටිනවාද කියලා ඔබ දකින්නද කියලා ඇහුවා. ඒ භාග්‍යතුන් වහන්සේලා මෙබඳු ධර්මයන්ගෙන් සමාපත්තියකින් වැඩ සිටිනවා කියලා ඔබ දකින්නද කියලා ඇහුවා. මේ ආකාරයේ උදාාර ප්‍රඥා සම්පත්තියෙන් වැඩ සිටිනවා කියලා ඔබ දකින්නද කියලා ඇහුවා. ඒ භාග්‍යතුන් වහන්සේලා මෙබඳු විහෙරණ ඇති කියලා ඔබ දකින්නද කියලා ඇහුවා. ඒ භාග්‍යතුන් වහන්සේලා මෙබඳු විමුක්තියන්ගෙන් යුක්තයි කියලා ඔබ දකින්නද කියලා ඇහුවා. ඊට පස්සේ කණේ ස්වාමීනි එහෙමත් නෑ නේ කිව්වා. මට කොහින්ද ඒක ඉච්චර හැකියාව. එහෙමයි. බලන්න හරි ආශ්චර්යයිනේ ශ්‍රාවකත්වය. එහෙමයි ස්වාමීනි. සංඝ වගේනේ කතා කරන්නේ නැහැ නිකලිස් පාවතල. එහෙමයි. දැන් අද නම් මේ පුහු බවමනේ වැඩිපුර තියෙන්නේ නේ ලෝකෙට. ඒ සත්‍යවාදී බව බලන්න. ස්වාමීනි සත්‍යයට විවෘත වීම පුහු බව අතහැරලා නිකලිස් බව තුල තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ශාස්ත්‍රූත්වයේ අභියස එහෙනම් ඒ තෙරුවන් අභියස අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය සම්පූර්ණ විවර වෙන්න නේද? එහෙමයි. එසේනම් කිම සාරිපුත්තේනි මෙකල අරහත් වූ සම්මා සම්බුදු දැන් වැඩ සිටින්නේ මමයි කිව්වා. ඒ මගේ සිත ඔබ විසින් පිරිසිදු දක්මින් ඉන්නවද කියලා හොයි ඉන්නේ. මේ භාග්‍යවත් අරහත් සම් ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මෙමුදු සීලයෙන් යුක්තයි කියලා ඔබ දකින්නවද කියලා මගේ ජීවිතේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ මෙමුදු ධර්මයන් ඇතිව වැඩ සිටිනවා කියලා ඔබ දකින්නවද කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ මෙමුදු ප්‍රඥා ඇතිව වැඩ සිටිනවා කියලා ඔබ දකින්නවද කියලා. ඒ වගේ මේ භාග්‍යතුන් වහන්සේ මෙමුදු විහෙරණ ඇතිව වැඩ සිටිනවා කියලා ඔබ දකින්නවද කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ මෙමුදු විමුක්තියන්ගෙන් වැඩ සිටිනවා කියලා ඔබ දකින්නවද කියලා. අනේ ස්වාමීනි එහෙමත් නැහැ කිව්වා. එහෙමත් නැහැ කිව්වා. ඉතින් සාරිපුත්තේනි මේලා ඔබට අතීතේ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සිත දැකීමේ හැකියාවකුත් නැත්තම් අනාගතේ පහළ වෙන අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේලාගේ සිත් පිරිසිදු දැකීමේ හැකියාවකුත් නැත්තම් වර්තමානයේ වැඩ සිටින තථාගත අරහත් සම්බුදු මාගේ සිත දැකීමේ හැකියාවකුත් නැත්තම් එසේ ඇති කල්ලි කුමක් හේතු කරගෙන කුමක් කරන කරගෙනද මේ වගේ උදාාර ප්‍රකාශනයක් මේ ඔබ ප්‍රකාශ කළේ. මේ වගේ නිර්භය වචනයක් මේ දෙව් මිනිස් ලෝකයේ ඉදිරියේ ඔබ ප්‍රකාශ කළේ. මේකට මේ වගේ ඒකාන්ත කරගෙන මේ වගේ වචනයක් ප්‍රකාශ කළේ කුමක් නිසාද? සිංහනාදයක් කළේ කුමක් නිසාද කියලා. ඒතකොට ඒව නිකම් වචන නෙවෙයි. ඒවට මොකද්ද කියන්නේ? සිංහනාද. එහෙමයි ස්වාමීනි. මේවට තමයි කියන්නේ සැබෑ උදාාර ප්‍රකාශ. එහෙමයි. මේවට තමයි කියන්නේ සැබෑ නිර්භය වචන. එහෙමයි. ඊට පස්සේ කන්නේ ස්වාමීනි මං භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙබඳු පැහැදීමකින් සිටිමි. එනම් යම් සම්බුද්ධ මේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොකක්ද ඒ ඔබ කිව්ව ප්‍රකාශය? ස්වාමීනි අනි භාග්‍යතුන් වහන්සේ යම් මේ සම්බුද්ධත්වයක් ඇද්ද? යම් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේට යම් නුවණක් ඇද්ද? ඒ නුවණට වැඩි වූ නුවණක් තියෙන අවබෝධයක් තියෙන ශ්‍රමණේ අතීතයේද නැත වර්තමානයේද නැත අනාගතයේද නැත කියලා. ඒ උදාාර ප්‍රකාශයෙන් අපිට තව අදහසක් ගන්න පුළුවන්. සියලු සම්බුදුවරුන්ගේ ගුණ සමාන. එහෙමයි ස්වාමීනි. ඒක දැක්ක එකම එක්කෙනා සම්බුද්ධ ශාසනය කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක මහත්තයා. පුදුම අසිරිමත් ඒක. ඒ කියන්නේ සියලු සම්බුදුවරු සමානයි කියලා දැකපු එකම එක මහෝත්තමයන් මේ බුද්ධ ශාසනය. අපිට දැන් අපි සාමාන්‍යයෙන් එච්චර හිතමින් සාරිපුත්තයන් වහන්සේ ගැන අපි පහදින්නේ නැහැ. එහෙමයි. තථාගතයන් වහන්සේ මනාකොට දැක්ක මහෝත්තමයන්. එහෙමයි. සියලු බුදුවරු මනාකොට දකින මහෝත්තමයන්. ස්වාමීනි දැන් අපගේ සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ හිත මෙහෙයවමින්
සාතුන් වහන්සේ දකින අවස්ථාව. ඒකනේ. ස්වාමීනි දැන් ශ්‍රාවකයන් වෙන අපටත් දැන් ස්වාමින් වහන්සේලා දැක්ක විතරක් නැතුව අනේ මේ ස්වාමින් වහන්සේලා පැවිදි භූමියට වැඩම කරලා වැඩ ඉන්නවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ගැන හැකි පමණ හිත මෙහෙवला හිතා ගන්න මේ තියෙන අවස්ථාව. ඒක අපි ඇත්තට පාවිච්චි එතෙන්ට එන්නේ මේ ධර්මන්වයට එන්නේ ඇත්තටම ධර්මයෙන් දකින්න ස්වභාවයට එන්න එයා බලවත් සීලකින් ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සීලය රකින්න කරන කැපකිරීම එහෙමයි. එයා තේරුම් ගන්න ඕන. එහෙයි ස්වාමීනි. ඒතර එයා බලවත් සීලයකට ඇවිල්ලා ඒ සීලේ පිහිටලා ඉන්න කැපකිරීමේ දුෂ්කර බව දැක තේරුම් ගන්න ඕන. සංඝයා එනම් මෙච්චර අදි සීලයක ඉන්න කොච්චර කැපකිරීමක් කරනවද? එහෙමයි තේරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. තමන් සිහියෙන් ඉන්න කැපකිරීමක් කර බලන්න කොච්චර දුෂ්කරද කියලා ඒ දුෂ්කරතාවයෙන් බලන්න ඕන. එහෙනම් මේ ජීවිත කාලෙම සිහියෙන් වැඩ සිටි රහත් මුනිවරුන්ගේ කැපකිරීම කෙසේද? එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙමයි බලන් තියෙන්නේ. එහෙයි. තමන් විරාගී සිතකින් ඉන්න මහන්සි ගන්න ඕන පැයක් දෙකක්. එහෙම ඉඳගෙන බලන්න ඕනේ නම් මේ විරාගී සිතින් වැඩ සිටි අරහත් මුනිවරු කොතරම් ආශ්චර්යද? එහෙමයි. ඒ ආර්ය ශ්‍රාවකයෙකු කොතරම් ආශ්චර්යද? තිරුවන් සරණට දීපු දාගෙන ඉන්න තමන් මහන්සි ගන්න ඕනේ. ඒතර බලන්න නම් තිරුවන් සරණට දීපු දුවේ ශ්‍රාවකයෙකු කොතරම් ආශ්චර්යද? එහෙමයි ශ්‍රාවකයන් පහදින්න ඕනේ. ස්වාමීන් හැමදේම අතහැරලානේ පැවිදි භූමියට එන්නේ. හරිම අහිංසකයි ඉතින්. දැන් සමහර වෙලාවට අපේ ජන සමාජය මේ කතා කරන දෙයක් තමයි පන්සල උදව් කරන්නේ නැහැනේ පන්සලෙන් මොනවද අපට ලැබෙන උදව් කියලා ස්වාමීන් මේ නුවණැස අපි මේ කාරණාවලට එරෙහිව කොහොමද ඇති කරගන්නේ? ඇත්තටම ඔය සිතුවිලි ඔක්කොම ඉන්න පුතත්ජන බව නිසා. එහෙමයි ස්වාමීන්. ඒවන්නම් කියන්නේ තනිකර පුතත්ජන බව. එහෙයි. මොකද මේ පන්සලෙන් ලැබෙන දී වටිනාකම අල්ප මාත්‍ර ගිහිල්ලා නැතිකමනේ තියෙන්නේ. එහෙමයි. මේ සංඝයා වහන්සේලාගෙන් පවා මේ අනවශ්‍ය මේ ඇති කරගන්න බලාපොරොත්තු ඒ වෙන්නේ සංඝයා වහන්සේ නම දකින්න ලැබීම පවා කොතරම් ලාභයක්ද කියන වැටහීම ඉන්න මේගොල්ලන් හිතට ලැබෙන්නේ නැති නිසා. එහෙමයි. අඥානකම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ සංඝයා පවා ඉතින් මේ ලෝකේ වැඩ සිටීම ඉතින් මේ දෙව් මිනිස් ලෝකයට කොතරම් යහපත. දැන් අපිට සංඝයා දකින්න ලැබුණ නැත්නම් අද අපිට මේ චීවරය තියෙනවද? නැහැ. එහෙමයි. අද අපිට මේ උදාර සීලය තියෙනවද? නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ උදාර සීල සම්පත්තිය පිහිටන් වාසනාවක් කියලා. එහෙමයි. එතකොට මේ උදාර සීලය මේ දෙව් මිනිස් ලෝකයට පවසන්නේ කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ. ස්වාමීනි ශ්‍රාවකයා මේ නුවණටපත් වෙන්න ඕනද මේ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ශාසනය දායාද කරගන්නවා මිසක් මේ අන්න ඒක වෙන දායාදයක් කරගන්න. එහෙමයි. එතකොට ඒ වෙන්නේ ඒකින් Tamanට හානිය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. කල්ප ගානක් Tamanට මේ සසුන අහිමි වෙනවා. එහෙමයි. කල්යාණ මිත්‍රයෙක්ගෙන් ලැබිය යුතු දායාදය Taman තේරුම් ගන්න නැත්නම් ඒකම මේ උදාර දායාදය අහිමි කරගන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙමයි. අඩු ගානේ දැන් සිනහාවක් ලැබෙන්න පුළුවන්. නොලැබුණත් ඒක මේ ලඝු කොට සලකන්න හොඳ නැහැ. එහෙම වෙන්න ඕන. එහෙමයි. මොකද අපි සිනහාවක් බලාපොරොත්තු වුණොත් එම් සමහරවිට කල්යාණ මිත්‍රයා අතරින් සිනහාවක් ලැබෙන්නේ නැති වෙනකොට. ලැබෙනකොට කල්යාණ මිත්‍රයා පිටට ගන්නවා. නොලැබෙනකොට අතාරිනවා. එතන මේ කෝල් එක දෙන්න මැසේජ් එකට මැසේජ් එක දාන්න නෙමෙයි කල්යාණ මිත්‍රයෝ ඉන්නේ. තථාගත සම්බුදුරජාණන් වහන්සේලා දෙව් මිනිස් ලෝකයාට මේ සසර දුකින් ඈතර වෙන්න සසර සුවපත් කරගන්න. මෙතුවක්කල් අපට නොලැබුණු යම් දහමක් ඇද්ද? ඒ දහම විවර කරගන්නයි කල්යාණ මිත්‍රය අවශ්‍ය වෙන්නේ. සීලේ අසිරිය ශ්‍රවණය කරමින් සීලේ හිත පිහිටුව ගන්න මොහොතකට හරි භාග්‍යයක් උදා වෙනවා නම් අපිට සීල් රකින්න බැරි වුණා කියලා සීලය ගැන චිත්ත ප්‍රසාදයෙන් අපි පැයක් ඉන්නවා කියමු. මේ පැය එයා කවදා හරි දවසක උදාාර සීලයකට ගේන්න හේතු වෙනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. අපි හිතමු මේ බොජ්ජංග ධර්ම ගැන ඊළඟට සසර දුකින් ඈතර මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන තථාගතයන් වහන්සේ ගුණ සම්පatti ගැන ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සම්පatti බුද්ධ ශාසනයක අසිරිය ඉස්මතු කරලා දෙනකොට බුද්ධ ශාසනය ගැන පහන් සිතක් උපදිනවද? තෙරුවන් ගැන පහන් සිතක් උපදිනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ගැන පහන් සිතක් උපදිනවද? ඒවයි තුල නියැලෙන්න ඒ වෙලාවේ බැරි වුණත් ඒ පහන් සිත කවදා හරි දවසක ඔහුට තෙරුවන්ගේ ඇලීමින් උපකාර කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ උදාාර සම්පත්තියත් නැති කර ගන්නවා අර කල්යාණ මිත්‍රයාගෙන් එහෙමයි. ලාමක බලාපොරොත්තුවක් ඇති කරගත්තා. එහෙමයි.
ස්වාමිනේ නිරන්තරයෙන් අපිට පහන් සිත ඇති කරගන්න හැකියාව තියෙනවා. පහන් සිත හැකියාව. අඩු ගාණ පිටුනේ පහන් සිත ප්‍රඥා ඇස. එහෙමයි. අඩු ගානේ තීරුම් ගැනීම අඩු ගානේ යට එහෙමයි තියෙනවා ස්වාමී. නේද? එහෙයි. ඒතර මේ දෙකෙන් මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි හිතමු ඒ දැන් අපේ වර්තමාන ලෝකයේ ස්වභාවය හැටියට මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මේ ආර්ථික රටාවයි මේ සමාජීය රටාවයි එක්ක බලනකොට සාමාන්‍ය හිත යනවා. එහෙමයි. ඒකට හේතුවක් තියෙනවා මොකද මේ දැන් අහිනම් අන්‍යාගම් වලින් බත් මුලක් දීලා ටකරන් දීලා මොනවා හරි කන්න බොන දීලා මේ පහදවන ස්වභාවයන් නේ තියෙන්නේ එතකොට. එහෙමයි. එතකොට එහෙම ලෝකික මේ බුද්ධ ශාසනය ගැනත් එතින්ට එනවා. එහෙමයි. ප්‍රඥාවත් අඩුයිනේ. එහෙමයි. ඒතර ප්‍රඥාව අඩු මානසික ස්වභාවය තමයි ඔක්කොම ප්‍රශ්නෙට හේතුව. එහෙමයි. ප්‍රඥාව තියෙනව නම් ওই ප්‍රශ්න මුකුත් නැහැ. ස්වාමීනි මේ පැහැදීම ඇති වෙන ආකාරයෙන් Taman කල්පනා රටාව හදාගත්තා නම් Taman සුවපත් භාවයේ Tamanට සැලසෙන අන්දම අනිවාර්යයෙන් මොකද ඒකට හේතුව දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ සම්බුදු වුණා. එහෙමයි. දෙව් මිනිස් ලෝකයට ධර්මයේ දේශනා කළා. නම් බලන්න සාරිපුත්තයන් වහන්සේ හිතුවද අපිට මේ භාග්‍යතුන් වහන්සේ කුටි හදලා දුන්නේ නැහැ. අපිට භාග්‍යතුන් වහන්සේ හිවුරු හොයලා දුන්නේ නැහැ. අපිට භාග්‍යතුන් වහන්සේ මේ දේවල් කළා දුන්නේ නැහැ කියලා හිත හිටියේ නැහැ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවෙන් දකින ශාස්ත්‍රූත්වයක් තිබුණා. ඉතින් මේ ශ්‍රාවකත්වයේ තියෙනවා එතන. එහෙයි ස්වාමීනි. ඉතින් බලන්න ඉන්න ප්‍රඥාවෙන් ශාස්ත්‍රුන් වහන්සේ දැක දැක ඉන්න ශ්‍රාවකයාට ඉතින් මොකුත් නැහැ. ඒ මොකුත් නැහැ. ඇයි උදාාර සම්පත්තියක් ලබාගෙන තියෙන්නේ. අන්න ඒක Tamante සංගරුවන දැකීම් පවා සංඝයාට අඩු ගානේ ඒකනේ දැන් ওই බිඳු රාජ ප්‍රශ්න කියන්නේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ පවා දේශනා කරනෝනේ. අඩු ගානේ දුස්සීලස් මේ කාසාව කණ්ඨක සිවුරක් දරාගෙන ඉන්නවා. එවන් පිරිසක් පවා ඉන්න යුගයේ වාසනාවන්තයි. එහෙමයි. එවන් පිරිසක් ඉන්න යුගයේ පවා. ඇයි? ඔහුට පුළුවන්කම තියෙනවා ආර්ය ශ්‍රාවක සංඝ රත්නයේ ශ්‍රී නාමය ගැන හිත පහදවාගෙන ඒ ශ්‍රී නාමය උදෙසා දම්පැන් පිදීමේ වන්දනා කිරීමේ ගෞරව කිරීමේ සත්කාර කිරීමේ උදාර භාග්‍යයක් ලැබිලා තියෙනවා නේද? එහෙම නේද? ඒ උදාර භාග්‍යයක් එයාට ලැබිලා තියෙනවා. ඒතර එච්චර විස්මිත දෙයක් මේ බුද්ධ ශාසනයක බුදු කෙනෙක් ඉස්මතු කරලා දෙනවා. එහෙම පිරිසට බව ආර්ය සංඝ ශ්‍රාවක සංඝ රත්නයේ ශ්‍රී නාම සිහි කරගෙන දම්පැන් පූජා කළොත් ඒක අර මේ මහත්ඵලයි මහා නිසංසයි කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර එච්චර උදාර පණිවිඩයක් පවා ඒක තමයි පරම සත්‍යය. එහෙමයි. ඒතර එවන් සත්‍යයක් තුල පිහිටවන තථාගතයන් වහන්සේලා නිරන්තර මහන්සි ගත ශ්‍රාවකයෝ මහන්සි ගන්න. ඒ නිසා අපිට එවන් උදාර ශාසනයක් ලැබිලා තියෙද්දී උදාර ධර්මයක් ලැබිලා තියෙද්දී උදාර සත්‍යයක් පරම සත්‍යයක් අහන්න ලැබිලා තියෙද්දී ඉතින් අපි මහන්සි ගන්න ඕන මොකද්ද? ඒ ගැන පහන් සිත උපදවාගෙන උදාර සිතින් අපිට ලැබුණු ලාභයෙන් අපි වාසය කරන්නේ නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ නීච වුණොත් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අහිමි කර ගැනීම තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. දැන් බලන්න මාගන්දියට වැරදුණු තැන එතනනේ. මාගන්දියට. ඒ දැන් දෙමව්පියෝ තමයි වැඩි වුණේ දෙමව්පියන්ගේ තමයි වැරද්ද වුණේ. දෙමව්පියෝ ඔය ආයතිය තමන්ගේ ලස්සන දිනියට ලස්සන කොල්ලෙක් විවාහ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දරාගෙන වැඩි සම්බුදු බවට පත් වෙච්ච අලුත් දැක්කා. දන්නේ නැහැනේ සම්බුද්ධත්වයේ තේරුම් ගන්න තිබුණේ නැහැ. සම්බුද්ධත්වයේ තේරුම් ගන්න තිබුණේ නැහැ. ඊට පස්සේ මොකද්ද කළේ? මේ කල්පනා කළා එහෙනම් මේ අපේ දුවට හොඳම කෙනා දුත් එක්ක කරගෙන ආවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නුවණ ඇතිවීම පිණිසයි මේ වචනේ පිට කළේ. මොකද්ද? මෙවන් අසූචි පිරුණු මේ දෙයක් මම මේ පයින් ස්පර්ශ කරනවා කැමති නෑ කියලා වචනයක් පිට කළා. අම්මයි තාත්තා ඒක අවබෝධය පිණිස ගත්තා. අර මාන්නක්කාර දියණිය ඒක වෛරයක් පිණිස ගත්තා. බාහන ශාස්ත්‍රුන් දැක දැක හඳුනගන්න බැරි වෙන්නේ. ඉතින් අපිට තේරෙනවා දැන් මේ එහෙනම් මේ බුද්ධ ශාසනයක මේ කොතරම් අපි තෙරුවන් ගැන ಗುಣ කිව්වත් කතා කළත් පහදලා දුන්නත් අපේ මානසිකවම තියෙන එක්ක පුහු මාන්නක්කාරකම එක්ක මෝඩකම එක්ක වැරදි දෘෂ්ටි වලට රැවටීම එක්ක ලාමක කාමයට තියෙන බලවත් තියෙන මේ පිපාසය ඒ වගේ ලාමක දේවල් නිසා අපේ හිතට අර උදාර පණිවිඩයේ තියෙන වටිනාකම තේරෙන්නේ. ඒකයි වෙන්නේ. ස්වාමිනේ නිතරම ශ්‍රාවකයා උදාරසිතකින් යුතුවම තුනුරුවන ඇසුරු කරන්න අනිවාර්යයෙන්. ප්‍රඥායසින් බලමු. එහෙමයි. ප්‍රඥායස නැත්නම් ඒ ප්‍රඥායස උපදව ගන්න නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍ර ඇසුරු කරමින් පවත්වා ගන්නවා. එහෙමයි.
නැත්තම් ප්‍රශ්නේ තියෙන උදාාර දෙයි අපිට නැති වෙලා යනවා. එහෙයි ස්වාමීනි. ඉතින් බලන්න දැන් මාගන්ධිය අන්තිමට මරණ මංචකයේ වෙනකම් භාග්‍යතුන් වහන්සේ ගැන වෛරෙන් හිටියේ. මරණ මංචකයේ වෙනකම් වෛරෙන් හිටියේ. ආන්නේකයි කියන්නේ අඥානකමේ තියෙන හරි පුදුම දෙයක් ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පල්ලි ගන්න විවිධ උපක්‍රම කළානේ. භාග්‍යතුන් වහන්සේට පැහැදිලා ඉන්නේ යම් කෙනෙක්ද එයත් එක්කට එයටත් වෛර බැඳලා. දැන් උදේන්ද්‍රතුමාගේ මෙත් එක තමයි අන්තිමට විවාහ වුණේ. උදේන්ද්‍රතුමාට විවාහ වෙලා හිටිය සාමාවතිත් එක්ක සාමාවතිට පව වෛර කළානේ. සාමාවති ගිනි දැම්මනේ සාමාවතිට. කොහොමද වෛර යන විදිහ? මේ හරි පුදුමයි. ඒතර මේ අන්ධ බවක් ඒකත් උඩ. එහෙමයි ස්වාමීනි. දැන් අන්ධයා ජීවිත කාලෙම ජීවත් වුණත් මැනික වටිනාකම තේරෙන්නේ නැහැ නේ අන්ධයාට. මැනික් ගල් පයේ හැපුණත් වැඩක් නැහැ නේ අන්ධයෙකුට. එහෙමයි. තේරෙනව නේද? ඒක වගේ තමයි. ඒ වගේ ස්වභාවයක් තමයි. ඊට පස්සේ කියනවා ස්වාමීනි මාහට අතීත අනාගත වර්තමාන අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ සිත් දැනීමේ ඥානයක් නැත්තේ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ. එහෙමයි. නමුත් ස්වාමීනි මා විසින් ධර්මයට අනුව වූ වැටහීමක් මට තියෙනවා කියලා කිව්වා. මොකද කිව්වේ? ධර්මයට අනුව තියෙන වැටහීමක් නම් මට තියෙනවා. ධර්මයට අනුව තියෙන වැටහීමක්. මේක විස්තර කරනවා. ස්වාමීනික මේ වගේ දෙයක් කියනවා. රජෙක්ට දැඩි ප්‍රාකාර ඇති, ඒ වගේම තමයි දැඩි ප්‍රාකාර තොරන් ඇති, ඒ වගේම යෑමීම් සඳහා දොරටු ඇති. අපි තුමු මේ විහාරය ගත්තොත් මේ විහාර තියෙන දෙපැත්තේ ලොකු දොරටු. ඒ වගේ දොරටු සහිත ප්‍රාකාර සහිත විශාල නගරයක් තියෙනවා කියනවා. එහි ඊතා මේ දැන් දොරටුවේ ඉන්නවා කියන ඊතා නැනවත් වික්ත ප්‍රඥා සම්පන්න දොරටු පාලකයෙක් ඉන්නවා. ඇයි ඒ වචන දාලා කියන්නේ? එතකොට වික්ත නම් ප්‍රඥාවන්ත නම් හොඳ සිහිනුවණ තියෙනවා නම් ගන්න ඕන කෙනා දන්නව නැති කෙනා දන්නව. ගන්න ඕන කෙනා දන්නව නැති කෙනා දන්නව. ඔහු නොදන්න කියන්නේ දන්නේ නැති කට්ටියගේ ඇතුළු වීම වළක්වනවා කියන්නේ දන්න අය විතරක් ගන්නවා කියනවා. දිනක් හේම නගරේ පෞර වටා පිටින් ඇති මාවත දිගේ ඇවිදගෙන යනවා. කවුද දැන් මේ දොරටු පාලකයා? එකල්ලි මේ අඩු ගණනේ දකින්නවා කියනවා බලලෙකුටවත් රහසිගතව ඇතුළු විය හැකි ප්‍රාකාර සංදියක් හෝ විවරයක් හෝ දකින්නේ නැහැ කියනවා. බලලෙකුට රින් ගන්න පුළුවන් විසිදුරක් ප්‍රාකාරේ නැහැ කියනවා. එවිට ඔහුට මෙහෙම හිතනවා කියනවා යම්කිසි ගොරෝසු සත්තු මේ නගරයට පිවිසෙත් නම් නගරයෙන් නික්මෙත් නම් ඒ සියලු සත්තු මේ දොරටුවෙන්මයි තමයි යන්න ඕන. දොරටුවෙන්ම තමයි ඇතුළු වෙන්න ඕන කියලා වැටහීම කාටද තින්නේ? දොරටු පාලකයට. ඒ දොරටු පාලකේ වැටහීම ඇති කරගන්නේ කොහොමද? එන ඉස්සෙල්ලා ප්‍රාකාරය ගැන හොඳට බලන්න. නුවණ තියෙනද? එහෙනම් බලන්න නුවණ තියෙන කෙනෙක් තීරණ ගන්නකොට ලස්සන තැනක් මෙතන තියෙනවා. ආවට ගියාට තීරණ ගන්නෑ. හොඳ විමර්ශනයකට එනවා. දැන් මේ දොරටු පාලකයා තීරණ ගන්නේ කොහොමද? ඒ වගේ දෙයක් ඩිසයිඩ් කරන්නේ කොහොමද? තීරණය කරන්නේ කොහොමද? ඉස්සෙල්ලා සම්පූර්ණ ප්‍රාකාරේ හොඳට අවධානයෙන් බලනවා. හොඳටම අවධානයෙන් ප්‍රාකාරය දිහා බලලා තීරුම් ගන්නවා මොකද්ද? බලල් තඩියෙකුටවත් රින් ගන්න පුළුවන් විදිහේ සිදුරක් මේ ප්‍රාකාරේ නැහැ. එහෙනම් ගොරෝසු ආකාරයේ සත්‍ය එනවනම් එන්න ඕන කොහොමද? දොරටුවෙන්ම. යාර පිට වෙනවනම් පිට වෙන්න ඕන. දොරටුවෙන්මයි කියන නිෂ්ඨාවට එන්නේ තීරණයට එන නිකන් නෙවෙයි. නිකන් නෙවෙයි එන්නේ. එහෙනම් නුවණ තියෙන කෙනෙක් තීරණ ගන්නකොට අන්න ලස්සන විදියක් ඒක. නුවණ තියෙනකොට කෙනෙක් ගැන තීරණයක් ගන්නව නම්, සමාජ දෙයක් ගැන තීරණයක් ගන්නව නම්, පුද්ගලයෙක් ගැන තීරණයක් ගන්නව නම්, එහෙනම් ශ්‍රාවකයා මේකට තෙරුවන් ගැන තීරණ ගන්නව නම් කොච්චර පරිස්සම් වෙන්න ඕනද? ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදින්න එතකොට බලන්න මෙතන හරි ලස්සන විග්‍රහයක් තියෙනවා. සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගැන පහදින්න ධර්මානුකූලව දැකපු විදිය. ශාස්ත්‍රුන් වහන්සේ දකින්න. එහෙමයි ස්වාමීනි. ඒතර ශ්‍රාවකයෙක් එහෙනම් ශ්‍රාවක සංඝයා ගැන දකින්න කොච්චර විමර්ශනයකට එන්න ඕන. ධර්මයේ කියෝගය. නිකන් නෙමෙයි එතකොට. එහෙමයි. ධර්මයේ කියෝමින් විමර්ශනයේදී. ධර්මයේ කියෝමින් විමර්ශනයට එන්න ඕන.
එතෙන් ඔය ශාස්ත්‍රුන් වහන්සේ දකින්න ඕන. ධර්මයේ තියෙන අසිරිය දකින්න ඕන. ශ්‍රාවක සංඝරත්නයේ අසිරිය දකින්න ඕන. ඒතර බලන්න මේ ධර්මයේ එතකොට හරියට තේරුම් අරගෙන විමසන්න නැතුව මේ කරන මේ ප්‍රකාශ ධර්මයට අභූතයෙන් චෝදනා කිරීමක්, ශ්‍රී සම්බුද්ධත්වයට අභූතයෙන් චෝදනා කිරීමක්, ආරි ශ්‍රාවක සංඝ රත්නයට අභූතයෙන් චෝදනා කිරීමක්. අභූතයෙන් චෝදනා කිරීම. එහෙමයි. අභූතයෙන්. ඒතර තිරුවන්ට කරන අභූත චෝදනා එතකොට. ඒතර මේ අධර්මයක් ධර්මයක් විදිහට විග්‍රහ කිරීම එතකොට කොච්චර පාපී දෙයක්ද? එහෙමයි. අධර්මයක් ධර්මයක් විදිහට විග්‍රහ කිරීම. ඒතර මේ මම රහත් කිය ලෝකේ රැවැට්ටීම. මම මාර්ගඵල ලබලා කියලා ලෝකේ රැවැට්ටීම එතකොට. ඒ වගේ ප්‍රකාශ කර කර. එතකොට ඒ වගේ ප්‍රකාශ කර කර මේ රවට්ටනකින් රැස් වෙන පව. එතකොට මේ ආවට ගියාට ප්‍රකාශ කරන්න එපා කියන්නේ ඒක. ස්වාමීනි මේ විනය තුල රහත් භාවය එහෙම දැන් ඔය කියන කට්ටිය ප්‍රකාශ කරනවා වගේ ප්‍රකාශ කරන්න විනය අවසර කොහොමද? එහෙම එකක් නැහැ. භාගතුන දේශනා කරන්නේ ඒක ශික්ෂාපදයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ගිහියයට කිසිසේත් බෑ. එහෙමයි. ගිහියයට ප්‍රකාශ කිරීමක් ගැන නැහැ. ස්වාමීනි ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ එවැනි විනයක් පනවන්නේම ලෝක යම් ප්‍රශ්න තියෙන නිසානේ. එහෙමයි ස්වාමී. ප්‍රශ්න තියෙන නිසානේ. එහෙයි. මොකද ඒකට හේතුව ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයෙකුට තමන්ගේ මාර්ගඵලයක් පැවසීම තුළ මේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධියක් සිදු වෙන අවස්ථා තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් කියන්න කියලා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසා දැක්කේ මේ ශාසනීය අභිවෘද්ධිය පිණිස ශ්‍රාවක සංඝ රත්නයේ රැකවරණය පිණිස සුවය පිණිස දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස උපකාර වෙන්නේ චරත භික්ඛවේ චාරිකා. හැසිරෙනවා කුමක් පිණිසද? බහුජන හිතාය බහුජන සුඛාය. අත්තා හිතාය දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාගේ හිතසුව පිණිස හැසිරෙනවා. කුමක් පිණිසද හැසිරෙන්නේ? තමන්ගේ දේවල් කියන නෙමෙයි. එහෙමයි. ධර්මයේ කියන්නේ. ශ්‍රාවකයට මේ හැසිරෙන්න කියන්නේ දෙව් මිනිස් ලෝකයාට මේ දහම් පණිවිඩ විවර කරන්න. අමා මහ නිවන දන් දෙන්නයි මේ හැසිරෙන්න කියලා කියන්නේ. සැරිසරන්න කියලා කියන්නේ. එක මගකින් දෙන්නෙක් නොයන්න කියලා කියන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි. ස්වාමීනි ඒකාන්තයෙන් රැකවරණ පිණිස පවතින්නේ තුනුරුවන විනා පුද්ගල ප්‍රතිරූපයන්. ඉතින් මේ ප්‍රකාශයෙන්ම තේරුම් ගන්නකො. අත්ත දීපා විහෙරත භික්කවේ අත්ත සරණානඤ්ඤ සරණ. ධම්ම දීපා විහෙරත භික්කවේ ධම්ම අනඤ්ඤ සරණා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ දූපත කරගන්න, ධර්මයේ සරණ කරගන්න වෙන සරණ පතන්න එපා කියන ප්‍රකාශයක් සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයාට ප්‍රකාශ කරන්නේ බාහිරින් කෙනෙක්ගෙන් පිළිසරණක් නැහැ කියලා දකින නිසානේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් බාහිර කෙනෙක්ගේ අරහත්ත්වයෙන් බාහිර ලෝකයට පිළිසරණ නැහැ. එහෙයි. තේරුණානේ? ස්වාමීනි මම රහත් කියලා කියන වාක්‍ය තුලම අන්තනෝමතිකයක් අගතිකාමයක් මමත්වයට බර වුණු විශාල ස්වභාවයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වගේ ප්‍රකාශ භාග්‍යතුන් වහන්සේ පවා ශ්‍රාවකයන්ට කියන්න කිව්ව අවස්ථා තියෙනවා. හැබැයි හේතු සහිත. එහෙයි. ඒ ඇරෙන්නේ නැහැ. එහෙමයි. මොකද ඒකට හේතුව දෙව් මිනිස් ලෝකයාට වැදගත්කම තියෙන අනුශාසන ප්‍රත්‍යහාරය. එහෙමයි. අත්‍තරම ස්වාමීන් ශ්‍රාවකෙක් මෙවැනි දෙෙහි මුලාවටපත් වෙන්නේ නැතිව උදාර තුනුරුවන් කෙරෙහිම ප්‍රසාදයටපත් වෙන ආකාරය මේ බලවත් වෙන්නේ කොහොමද ස්වාමී? මේ ඉස්සෙල්ලම කියන ශ්‍රාවකයට ශ්‍රද්ධාව තියෙන්න බෑ. එහෙමයි. එයාට ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මොකද දැන් මේ විකාශයෙන් තේරුම් ගන්න මේ දේශනාවේ හරි ලස්සන කාරණාවක් තියෙනවා. ඒක හොඳ කාරණේ තේරුම් ගන්න. එහෙමයි. හරිම ලස්සනයි. ඊට පස්සේ දැන් කිව්වේ මොකද්ද? අර නුවණ තියෙන කෙනා එතකොට තීරණයක් එන්නේ කොහොමද? නිෂ්ඨාවකටම එයා ඉස්සෙල්ලම හොඳ විමර්ශනයක යෙදෙනවා. එහෙමයි. ප්‍රාකාර දිහා බලලා. එහෙමයි. මොකද්ද? ප්‍රාකාරේ වටේට ගිහිල්ලා බලනවා කියනවා. අඩු ගානේ බලලෙකුටවත් රින් ගන්න ආකාරي පුදුම සිදුරක් නේ. ඒ නිසා හිතනවා කියනවා එහෙනම් අඩු ගානේ ගුරුසු සතෙක් යනවනම් එනවනම් මේ දොරටුවෙන්ම යන්න ඕන කියලා නිෂ්ඨාවට එනවා. එහෙමයි. ඊට පස්සේ කියන ස්වාමීන් ඒ අයුරින්ම ධර්මයට අනුව කියන වැටහීමක් මා විසින් දන්නා ලද්දේ කියන. මොකද්ද ධර්මයට අනුව ගිය වැටහීම මන් තුල තියෙනවා කියන. ස්වාමීන් නම් අතීතයේ යම් අරහත් සම්බුදු වැරදි සිටියාහුද
ඒ සියලු බුදුරජාණන් වහන්සේලා සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානයේ මනවින් සිත පිහිටුවා සප්ත බොජ්ජංග ධර්මයන් ඒ වූ සැටියෙන් දියුණු කොට අනුත්තර වූ සම්බෝධිය අවබෝධ කළා කියන අවබෝධය මට තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ සේනාපතියා ප්‍රඥාවෙන් අග්‍රේශ්වර මහෝත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ උදාාර ප්‍රකාශයක් කරනවා. අතීතයේ බුදු කෙනෙක් සම්බුදු වුණා නම් සම්බුදු වුණේ මේ හිත කෙලෙසන නීවරණ පහ දුරු කරලා මනමින් සතර සතිපට්ඨානෙ හිත පිහිටවලා සප්ත බොජ්ජංග වඩලා තමයි සම්බුදු වුණේ කියලා අවබෝධයක් තියෙනවා. ඒ ධර්මන්මයට ඇවිල්ලා තියෙනවා. එහෙමයි. ධර්මයට අනුව දකින ඒ උදාාර පැහැදීමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ උදාාර පැහැදීමට ආයේ කොහොමද? සාරිපුත්තයන් වහන්සේ එහෙනම් ඒ සම්බෝධිය ඇති කරගත්තේ. රහතන් වහන්සේගේ පව අවබෝධයට පව සම්බෝධි කියන වචනේ පාවිච්චි කරපුවා සතියෙනවා. එහෙමයි. සම්මා සම්බුද්ධ කියන වචනේ පාවිච්චි කරන තථාගතයන් වහන්සේට. එහෙමයි. එතකොට මෙතන තියෙන සම්බෝධි කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ පවා මේ නිකලස් බවට ඒ අවබෝධයට පත්ුනේ කුමක් වඩලා දෙන? තමන්ගේ චිත්ත සංතානෙමිට නීවරණ ධර්ම හඳුනගෙන නීවරණ ධර්ම ප්‍රහාණය කරමින් සතර සත්කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවේ හිත පිහිටෝ සති සම්බොජ්ජංගේ ධම්මවිජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග තුල හිත පිහිටෝ වඩ වඩා තමයි මේ නිවන් මඟ පරිපූර්ණ කරගත්තේ කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවබෝධයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ අවබෝධයෙන්ම සාරිපුත්තයන් වහන්සේ දකිනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ තමයි මේ ධර්මයේ දේශනා කළේ. නීවරණ ධර්ම දුරු කර සතර සතිපට්ඨානෙ යෙදෙන්න, සතර සතිපට්ඨානෙ යෙදීම සප්තබොජ්ජංග වඩන්න, වඩද්දි මේ හිත නිකලෙස්සනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. ඒතර ඒ ධර්මයේ තුලින් ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. එහෙමයි. ස්වාමීනි මේ ඉතින් ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ විනය තුල හැසිරෙන විට අපිට මේ ශාස්ත්‍රුන් වහන්සේ දකින්න තියෙන අවස්ථාවට උදාහරණයක් වෙනවද මේ? අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න අසරිමත් දැන් මේ ප්‍රකාශයම පැහැදිලිනේ. එහෙයි. ඒතර එහෙනම් දැන් හොඳට තේරෙනවා දැන් අද රහත්යයි කියා ගන්නා මාර්ගඵලලාභීයයි කියා ගන්නා මේ පිරිස එතකොට වැරදි දෙයක් කියන්නේ. ඒතර මේ පංච නීවරණ ගැන කතාවකුත් නැහැ. හතර සතිපට්ඨාන ගැන කතාවකුත් නැත්තම් සප්තබොජ්ජං ගැන කතාවකුත් නැත්තම් ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ගැන කතා ඒ අවබෝධය චතුරාර්ය සත්‍ය වෙන්න ඕනනේ. එහෙම නැත්තම් ආයතන ගැන වෙන්න ඕනනේ. එහෙම නැත්තම් පංච උපාදානස්කන්ධ ගැන වෙන්න ඕනනේ. ඒතර භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු දෙයක්මනේ දැන් මේ සාරිපුත්‍රයන් වහන්සේ අවබෝධ කරගෙන තියෙන්නේ. එහෙමයි. පරිබාහිර දෙයක් නෙමෙයි. එහෙයි. ඒතකොට ඊට වඩා වෙනස් දෙයක් ප්‍රකට වෙනවා කියලා කියන්නේ. ඒතකොට එයා මග වරදගෙන ඉන්නවා. එහෙයි. ඒතකොට එයා දැන් ඒතකොට රැවටිලා නම් මොකද වෙන්නේ? එයා කියනවා එහෙනම් මේක කරන්න කියලා වැරද්ද දෙයක් ලෝකෙට කියාගෙන යනවා. දැන් මේ ශ්‍රද්ධාව නැතිකම නෙත් තිබිලා තියෙන්නේ ඒකට. එහෙමයි. ශ්‍රද්ධාව අහිමි බව. මේ සම්බුද්ධ ශාසනයේ හැසිරීමට තියෙන මේ නොහැකියාව එහෙමයි ස්වාමීනි. අසද්ධාව. එහෙයි. දැන් අසද්ධාව කියලා කියන්නේ බුද්ධ දේශනාව හිත පිහිටන්නේ නැති කමනේ. එහෙමයි ස්වාමීනි. අසද්ධාව තේරුම් ගන්න පුළුවන් තැන තමයි ඔය එතන. මොකද්ද? එහෙයි. පුද්ගලික මතයට හිත යනවා බුද්ධ දේශනාවට හිත යන්නේ. එහෙමයි. පුද්ගලික මතයට හිත යනවා බුද්ධ දේශනාවට හිත යන්නේ. එහෙමයි ස්වාමීනි. ආන්නික දැන් මම සාරිපුත්‍රයන් වහන්සේට මොකක්ද දුන්නේ? ඔගේ අනිත් පැත්ත. බුද්ධ දේශනාවට හිත ගියා පුද්ගලික මතේ නේ. එහෙයි. ආශ්චර්ය නේද ශ්‍රාවකත්? එහෙයි. ආශ්චර්යයි. ඊට පස්සේ කියන ස්වාමීනි සීම අනාගතයේ යම් අරහත් සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිනවද? ඒ සියලු භාග්‍යතුන් වහන්සේලාට සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන යම් පංච නීවරණයක්ද? ඒ පංච නීවරණ පහ ප්‍රහාණය කළා මනාකොට කායානුපස්සනාවේ හිත පිහිටුවමින් වේදනානුපස්සනාවේ හිත පිහිටුවමින් චිත්තානුපස්සනාවේ හිත පිහිටුවමින් ධම්මානුපස්සනාවේ හිත පිහිටුවමින් තමයි ස්වාමීනි සති සම්බොජ්ජංගේ ධම්මවිජය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා වඩලා තමයි සම්බුදු බවට පත් උනේ කියලා මට අවබෝධයක් තියෙනවා. එහෙමයි. ධර්මයෙන් ඇති වෙච්ච අවබෝධය. එහෙයි. ඒ ධර්මයෙන් හිම අවබෝධයක් ඇති වෙන්නේ කොහොමද? නිසාද පංච නීවරණ දුරු කරගන්නගත්තු මහන්සිය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වඩපු විදිය.
එතනින් ඒ තුලින් සප්ත බොජ්ජංග ඇති කරගත්තා කියලා සාරිපුත්තු මහ රහතන් වහන්සේ දකිනවා. එහෙමයි. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. එන ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ එන ශාස්ත්‍රුන් වහන්සේත් කළා තියෙන්නේ මොකද්ද? පංච නීවරණ ධර්ම ප්‍රහාණය කළා. සතර සතිපට්ඨානෙ වඩලා සප්තබොජ්ජංග හින දියුණු කරගෙන තමයි සම්බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ කියලා සාරිපුත්තයන් වහන්සේ දකින්න ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. ඊට පස්සේ කියනවා ඒ වගේම ස්වාමීනි දැන් වැඩ සිටින මෙකල වැඩ සිටින තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ පවා එහෙනම් මේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන එහෙනම් මේ නීවරණ වල ස්වභාවයක් මොකක්ද? එහෙමයි. ප්‍රඥාව දුර්වල කරන. ඉස්සරහට අපි කතා කරනවා දැන් නීවරණ ගැන ටිකක් තව. ඒතර මේ සතර සතිපට්ඨානී මනවින් හිත පිහිටුවා. එහෙනම් මේ අනුත්තර සම්බෝධියටපත් වුණා කියලා මට ධර්මයෙන් ඇති වෙච්ච වැටහීමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊටසිකින් සාරිපුත්තේනි යහපති සාරිපුත්තේනි සාදු සාදු සාරිපුත්තේනි. එහෙමයි. එහෙනම් ඔබ මේ දහම් පරියාය භික්ෂූන්ට කියාගෙන යන පින්වත් සාරිපුත්තේනි. එහෙමයි. භික්ෂුණීන්ට මේ දහම් පරියාය කියාගෙන යන සාරිපුත්තේනි. උපාසකයන්ට මේ දහම් පරියාය කියාගෙන යන සාරිපුත්තේනි. උපාසිකාවන්ට මේ දහම් පරියාය කියාගෙන යන සාරිපුත්තේනි. සාරිපුත්තේනි මේ හිස් පුරුෂයන්ට තථාගතයන් කෙරෙහි යම් සැකයක් හෝ විමතියක් හෝ වන්නේ නම් මේ ධර්ම ක්‍රමයේ අසා ඔවුන් තුල තථාගතයන්ගේ වහන්සේ කෙරෙහි යම් සැකයක් තියෙනවා නම් විමතියක් තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක ප්‍රහාණය වෙලා යන මේක හේතු වෙයි කියලා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඒත් තථාගතයන් වහන්සේම දේශනා කරන මේක සිව්වන පිරිස නැවත නැවත ගියාගෙන යන්න කියනවා. එහෙමයි. සිව්වන පිරිස නැවත නැවත ගියා යන කෙන කුමක් පිණිසද? තථාගතයන් වහන්සේ ගැන තියෙන සැකේ නැති කරගන්න. එහෙයි. ඒත් තථාගතයන් වහන්සේ දකින විදිය ශ්‍රාවකයන්ට උගන්වන්න කියනවා. එහෙමයි. සිව්වන පිරිසම තථාගතයන් වහන්සේ දකින්න ක්‍රමයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙයි. ඒතර දැන් බලන්න මෙවන් උදාාර පණිවිඩයක් අපි මේ දෙව් මිනිස් ලෝකයට දෙනකොට දෙව් මිනිස් ලෝකයා එතකොට කොතරම් සැලකිලිමත් වෙනවද තථාගතයන් වහන්සේ තීරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. ධර්මයේ මනාකොට තීරුම් ගන්න. එහෙයි. ශ්‍රාවක සංගරුවන මනාකොට තීරුම් ගන්න කොච්චර පරිස්සම් වෙලා සැලකිලිමත් වෙලා තිරුවන් සරණ ගැන කොච්චර ඒතර පරිස්සම් වෙනවද? ඒතර මේ දායාදය නිවැරදි දායාදය. නිවැරදිව තිරුවන් තුල පිහිටන දායාදය ඒතර මේ දෙව් මිනිස් ලෝකයට දෙන එකයි මේ ධර්ම දානය කරන්නේ. එහෙමයි ස්වාමීනි. මේ තමයි අනුශාසනී ප්‍රාතිහාර්යය. නිවැරදිව තිරුවන් ගැන මනාකොට පිහිටන අනුශාසනාවක්. තථාගතයන් වහන්සේ වදාළ අනුශාසනාවක්. සාරිපුත්තයන් වහන්සේ දේශනා කළ අනුශාසනාවක්. එහෙමයි. ඒතර මේ දෙව් මිනිස් ලෝකයට නැවත නැවත දෙනකොට අපිට සසර පුරාවට නිවැරදි පණිවිඩය අපිට ලැබෙන්න හේතු වෙනවා. ඊ අනුශාසනී ප්‍රාතිහාර්ය ලැබෙන්න හේතු වෙනවා. එහෙමයි. දෙව් මිනිස් ලෝකයන් නිවැරදි කළේ යම්සේද Tamanටත් නිවැරදි වෙලා මඟ වඩන්න. එහෙමයි. අනිවාර්යෙන් මේ පින Tamanට අනුග්‍රහ කරනවා. ඒ ස්වාමීනි. නිසා මේ පින්වත් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ උදාාර පුණ්‍ය සම්පත්තිය හේතු කරගෙන මේ උදාාර ධර්ම දාණයෙන් රැස් වුණු උදාාර පිනෙනු මේ ධර්ම දානයත් මේ පින්වත් සියලු දෙනාටම සසර පුරා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් තමන්ගේ ජීවිතයේ සිත් පහන් කරමින් තිරුවන් ගැන මනාකොට පැහැදුණු තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන මනාකොට තේරුම් අරගෙන අචල ප්‍රසාදයට පත් වුණු ශ්‍රාවකයන් බවට පත් වෙලා සසර දුකින් ඈතර වීම පිණිසම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ කරුණාවෙන් පහදා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පින්වන්ත මහ සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ වඩුවාව කුඹුගැටි සංඝමිත්තාරාමේ වැඩවසන පින්වත් සුලක්කනා මෑණියන් වහන්සේ විසින් ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පින්වතුන්ගේ ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිනු 1996 වර්ෂයේ හදිසි අනතුරකින් මිය පරලෝකීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න.
ඉතින් මේ රැස් කළා උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දිවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. වෛශ්‍රව දිව්‍ය රාජයා මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. පින්වත් සුලක්කනා මෑණියන් වහන්සේට සලසා දෙත්වා. දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත්, මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට, ඒ සංඝමිත්තාරාමේ වැඩවසන පින්වත් සුලක්කනා මෑණියන් වහන්සේ ඇතුළු ඒ සියලු දෙනාටමත්, අනගාരിക උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය 1996 වර්ෂයේ හදිසි අනතුරකින් මිය පරලොව ගිය සුලක්කනා මෑණියන්ගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත්තු සියලු පුණ්‍ය සම්පත්තිය අද දවසේ උතුම් ධර්ම දානමේ පින්කම් සිදු කළ කුඹුග්ගැටේ සංඝමිත්තාරාමේ වැඩවසන පින්වත් සුලක්කනා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සඳහා උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන වඩුවාව කුඹුග්ගැටේ සංඝමිත්තාරාමේ වැඩවසන පින්වන්ත සුලක්කනා මෑණියන් වහන්සේ අපි වන්දනා කොටගෙන සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබ හැම දිනමත් ඊටාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඔබට අපි ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි ඔබට ඊටාම දයාවෙන් ආරාධනා කරගන්නවා. එනම් ලෝකේ දහම් මැස පිණිස දහම් කැඩපත පිණිස ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ යලි ඔබට සමීප කරමින් මහා සංඝරත්නය ආශිර්වාදයෙන් නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.